තමන්ගේ සුභාරංචිය පිළිබඳ පුංචි හැඳින්වීමක් කරගෙන යන අතර දැන් අපි ඇවිල්ලා තියෙනවා 10 වෙනි පරිච්ඡේදයට. ඉතින් 9 වෙනි පරිච්ඡේදයේ තිබුණේ උපන්දා පටන් අන්ධ වූ මිනිස්සු යේසුස්ව කරනවා. ඒක සබත් දවසේ සුව කළා කියලා ආගමික නායකයෝ උන්වහන්සේ විරුද්ධ විශාල කලකෝලයක් ඇති කරනවා. ඒකදී නොයෙකුනේ උත්සාහ කරනවා යේසුස්ගේ යහපත් ක්‍රියාව වැරදි කියලා කියන්නේ නොයෙක් විදිහේ නමුත් කොහොම හරි මේ මනුෂ්‍යයා අන්තිමදී කියනවා මේ මනුෂ්‍යයා නොයෙක් විදිහේ පරීක්ෂණ භාජනවල පස්සේ මේ මනුෂ්‍යයා ඒ යුද නායකයන්ට කියනවා මම දන්නේ එකක්වත් එක දෙයක් මම දන්නවා මම අන්ධ වෙලා හිටියා මට දැන් පෙනීම තියෙනවා ඒකිට අපි ඒ කතාන්තරය තමයි අපි අවසන් වුණේ දැන් අපි අද බලන්නේ ඒකත් එක්ක පැන නැගින 10 වෙනි පරිච්ඡේදය ඒ දේශනාවම ඒ අදහසම දිගටම උන්වහන්සේ ගෙනියනවා උන්වහන්සේ දැන් ඒක වෙන පැත්තකින් කතා කරනවා උන්වහන්සේ කියනවා මම ආලෝකය මම සත්‍යතාවය මම අන්ධකාරයෙන් මිනිසුන්ට ආලෝකය ගෙන දෙන ස්වාමීන් වහන්සේ ඒක කිව්වට පස්සේ දැන් උන්වහන්සේ තව පැත්තක් කතා කරනවා 10 වෙනි පරිච්ඡේදයේ සබවක් නුඹලාට කියමි දොරකඩින් බැටළු ගාලට ඇතුල් නොවි වෙන මගකින් නැගීන සොරෙක්ද මංකොල්ලකක්ද වේ. නෝ දොරකඩින් ඇතුල් වෙන්න බැටළුවන්ගේ ඉඩේරාය. ඊළඟට උන්වහන්සේ ඒකම තව ටිකක් විස්තර කළ කියලා ඒසා උන්වහන්සේ යේසුස්වහන්සේ කියනසේ සබවක් නුඹලාට කියමි බැටළුවන්ගේ දොරකඩ මමය. මට පළුමවා සියල්ලෝම සොරුසා කොල්ල කන්නෝය. නමුත් බැටළුවෝ ඔවුන්ට අහුම්කම් නොදුන්නෝය. දොරකඩ නම් මමය. යමෙක් මා කරන කොටගෙන ඇතුල් වේද ඔහු ආරක්ෂා කරනු ලැබ ඇතුළට සහ පිටතට ගොස් ගොදුරු ලබන්නේය. සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් පමණක්ය. මා ආවේ ඔහුට ජීවනය ලැබෙන පිණිසත් එසේ අධික ලෙස ලැබෙන පිණිසත්ය. මම යහපත් බැටළු ඉඩේරාය. දැන් මේ කතා කරන මම නිකන් හරි කිව්වොත් එහෙම ඔයගොල්ලෝ අහගෙන ඉන්නකොට මම යහපත් බැටළු ඉඩේරා කිව්වොත් එහෙම මම තරම් පිස්සෙක් තව ඉන්නවද? මම තරම් මෝඩ කියවනවද ඒක? නමුත් යේසුස් වහන්සේ කියනකොට ඒක කීමේ අයිතිය උන්වහන්සේට තියෙනවා. හරි පුදුමයි ඒක. ඒක වෙන කවුරුහරි කිව්වම ඇත්තටම ලෝකයේ අන්තිම වැඩක් නැති කියමනක් ඒක. මම යහපත් මම හොඳයි කියලා කියන එක තරම් වටිනා නැති දෙයක් තව ඇත්තේ නැහැ. බොරුවක් වංචාවක්. නෝ ජේසුස් කියනවා මම යහපත් බැටළු ඉඩේරා. උන්වහන්සේට උන්වහන්සේගේ නමක් දා ගන්නවා. ඒක ඇත්තටම ඇත්ත. උන්වහන්සේ යහපත් බැටළු ඉඩේරෙක්. ඒක විස්තර කරන්න හරි තාම පුදුම පුංචි කතාන්තරයක් මම ගන්නවා. කියන්නේ බැටළු ඉඩේරෙක් වෙන්නේ කොහොමද කියන එක. බැටළු ඉඩේරාගේ ඒක කොහොමද ලෝකෙට ඒක අපි ඒක තේරුම් ගන්න කියන එක. එක්තරා ගෙදරක් තිබුණා. ඒ ගෙදර කියන්නේ එක්තරා පවුලක් තිබුණා. ඒ පවුලට සහෝදරයෙක් හිටියා, සහෝදරයෙක් හිටියා. ඒ දෙන්නට පවුල් හිටියා. ඒගොල්ලෝ අම්මා හිටියා, ආච්චි පවුලේ ආච්චි හිටියේ අයියාගේ ගෙදර. නමුත් අයියාගේ නෝනට අසනීපයක් හැදලා ස්පිරිතාලේ යන්න උන නිසා අයියාට වෙනවා සිද්ධ වෙනවා නංගිගේ ගෙදරට ගිහලා ඇරලන්න. ඇරලා කතා කරනකොට ගෙදර පවුලේ ඔක්කොම එකට කලබල වෙනවා. අයියෝ ආච්චි ඇවිල්ලාම අපිට හරි කරදරයක් වෙයි. අපිට හරි සලකන්න වෙයි. බැලලා මැරුණොත් එමේ මොන ප්‍රශ්න ගොඩක්ද? ප්‍රශ්න ගොඩාක් කතා කරනවා. උදා අන්තිමට ආච්චි ආවා. ආච්චිට එන්න වුණා. ආවම ඒගොල්ලෝ පුදුමයටපත් වුණා. දවස් අවසානයේ ඉස්සෙල්ලා ඒගොල්ලෝ හිතපු දේ නෙමෙයි ආච්චි තුල තිබුණේ. ආච්චි ඇවිද ගන්න බැරුව කෝටුවකින් නැත්නම් හැරමිටියක් ගහලා තමයි ආවේ. නමුත් ඒ උනාට යගේ බලන්න උනගේ ආත්මය, යගේ සේවය. එයා අන්තයාගේ සේවය ලබන්න ආව නෙමෙයි. එයා ඇවිදින් එයාට කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න පටන් ගත්තා. හැම දෙයක්ම. හරි පුදුමයටපත් වුණා. කොච්චර මේ ගැන සාක්ෂි දරන්නේ ඒ කාලේ අවුරුදු 7ක් වෙලා හිටියේ ඒ පවුලේ දරුවා. ඒ සාක්ෂිය ලියලා තිනවා. ආච්චි එනකොට අපි හරි බයෙන් හිටියේ. මොකද ආච්චි ඇවිල්ලා දවසක් ගියේ අපි දැක්ක ආච්චි අපිට කරදරයක් හිරයක් වෙනවා වෙනුවට දේව දූතෙක් අපේ ගෙදරට ඇවිල්ලා ඉන්නේ කියලා. දේව දූතිකාවක්. කොච්චර අය කියනවා මම ඉස්කෝලේ යරලා දවසක් කරලා මම අඬ ආවේ. මොකද ළමයි මට බිහිලු කළා මොනවද කියලා මම තරහ වෙලා ආවම බලන්න ආච්චි මාව සනසුවේ හැටි.
මට යේසුස් වහන්සේ ගැන කියලා කතන්දර කියලා යේසුස් වහන්සේ මේ සෝම තමයි කෙරුවේ ඒ ගැන කියලා සමාව සංසලා මාව මොනතරම් හොඳ මාර්ගයට මේ ආච්චි අනිගෙන කියා මම විතර නෙමෙයි පවුලේ හැමෝම පුදුම විදිහට ඇගේ පැමිණීම නිසා වෙනස් වෙන්න පටන් ගත්තා. ඇයි නිතරම දේව වචනේ කියවමින් යේසුස් වහන්සේලා ආදරය කරමින් ඒ ආදරයෙන් අපිට ආදරය කළා. මේක තමයි යහපත් බැටළුවේ දෙරාගේ ස්වභාවය. මේ යහපත් බැටළුවේ දෙරා පිළිගත්ත මිනිසුගේ ස්වභාවයත් එහෙමයි. යහපත් තමුන් ජීවත් වෙන්නේ අනිත්‍යයේ උපකාරය බලාපොරොත්තු නෙමෙයි. කොච්චර වයසට ගියත් හැරමිටියෙන් ගියත් රොදපුටුවෙන් ගියත් අවසානයේදී තමුන් සේවයේ උදෙසා ඇවිල්ලා තියෙන්නේ. සේවය ලබන්න නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඒකෙදට ආවේ අයියෝ දැන් මම වයසයි මම ආච්චි ඔයගොල්ලෝ මම බලා ගන්න ඕනේ. එහෙම වෙනකොට මම දෙන්නම්කෝ ඔයගොල්ලන්ට නෑ ආවේ තනි කරම දේව දූතෙක් වගේ ඔවුන්ට උපකාර වෙන්න. මේක තමයි යහපත් බැටළුවෙන් රැක තන්තරේ. දෙවියන් වහන්සේ මේ ලෝකෙට උන්වහන්සේගේ ජාතික පුත්‍රෝ උන්වහන්සේ යේසුස් වහන්සේ කියන නාමයෙන් මේ ලෝකෙට ඇවිදින් උන්වහන්සේගේ ජීවිතය පූජා කරනවා. මොකද යහපත් බැටළු ඉඳීලා තමන්ගේ බැටළුව උසා පූජා වෙනවා. බැටළුව තමන් මරාගෙන කරන්න තුන්ගෙන් ජීවත් වෙන්න උන්ගේ ලොංකපා ජීවත් වෙන එක නෙමෙයි අදහස. ඒ බැටළුව බලා ගන්න අදහස. බැටළුව උසා පූජා වෙන අදහස. උන්වහන්සේ ලෝක සුභාරංචියේ මේ ගැන කියලා තියෙනවා වෙනම. ඒක තියෙනවා මම යහපත් බැටළුවේ ඉඳීලා මොකද්ද? මම වලක වැටලා ඉන්න තුවාල වෙලා ඉන්න මගෙන් ගිහිල්ලා ඉන්න බැටළුවෙක් හොයාගෙන මම ගිහිල්ලා හොයාගෙන කරේ තියාගෙන ඇවිල්ලා මම අසල් වාසියෙන් අඬ ගහලා මම පුදුම විදිහට ප්‍රීතිමත් වුණා. මගේ බැටළුව නැති වෙලා හිටියා මම හොයාගත්තා කියලා. ඉතින් යහපත් බැටළුවේ ඉඳලාගේ ස්වභාවය ඒකයි. නිරන්තරයෙන් අපවැනි අසරණ පෞකාරයන් ස්වාගරේක මට තාම මතකයි. උන්වහන්සේ ස්වාගරේට කොහොමද මං වගේ වැඩක් නැති තීරමක් නැති මේ ලෝකේ අතරමං වුණ බියවුල් වුණ කොයි දෙයක් ගැනවත් ජීවිතයේ යම් කිසි කුරුමානමක් නැති මහ පුදුම මිනිස්සු අපි. නමුත් අපිට ඇවිල්ලා අපිට මොන තරම් කුරුමානමක් අද දීලා තියෙනවද? මට කුරුමානමක් දීලා තියෙනවා. මට ජීවත් වෙන්න ආශාවක්, ජීවත් වෙන්න සේවයක්, ජීවත් වෙන්න අදහසක් විතර නෙමෙයි මරුණාම යන්නේ කොයිද කියලා මට දැනගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මට මොකද වෙන්නේ? ඒ වගේ පුදුම ඉගැන්වීමක් සහිතව ඒ ශ්වාස පුරුරෙල්ල කියනවා මම යහපත් බැටළුවේ ඉඳලා මේ අදහස අරගන්න නැතුව ජීවත් වෙන මිනිස්සු හැමෝම එහෙම එවැනි දේවල් කියන මිනිස්සු මේ අදහස් නැතුව ප්‍රකාශ කරන ඕනම ආගමක් උනාස් කියනවා ස්වර්ගද මංකොල්ල කරන දෙවි කියලා. කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතවලට උපකාර වෙන ඕනම දර්ශනයක්, මිනිස්සුගේ ජීවිතය අවුල් කරන ඕනම දර්ශනයක් ඒක කවදාකවත් ඒක යහපත් බැටළුවේ නිරේක වෙන්නේ නැහැ. ඉතින් අපි මේ අදහස ගැන යේසුස් වහන්සේලු ගෞරවයෙන් හැම දින අතර මේ වෙලාවේදී අපි උන්වහන්සේට ආරාධනය කරමු. ඔබ වහන්සේ යහපත් බැටළුවේ ඉඳලා ඒ වගේ ඒ ගැන බයිබලයේ ඉල්ල තියෙන ගොඩක් දේවල් තියෙනවා. අපි ඒ සියල්ල ගැන නෙවෙයි අපි පුංචි ලෙස අපි හිතමු අපි අසරණ පව්කාර අතරමං වුණ වලක වැටෙන බැටළුවෙක් වගේ අපි හොයාගෙන උන්වහන්සේ ඇවිල්ලා කියනවා මම යහපත් බැටළුවේ ඉඳලා මා විශ්වාස කරන්න මම ඔබගේ ගැලවීම ගැන ප්‍රීතිමත් වෙනවා සතුටු වෙනවා එන්න මාත් එක්ක මා විශ්වාස කරන කියලා උන්වහන්සේ අපට ආරාධනය කරනවා. ඔබත් උන්වහන්සේව පිළිගන්න උන්වහන්සේ ඔබේ ජීවිතේ දෙන්න යහපත් බැටළුවේ ඒකට ආච්චි වගේ වෙයි. ආච්චි තමගේ ජීවිතේ පූජා කළා අන්තය උදෙසා. ආච්චි පූජා කළා. හරි පුදුමයි. මේක තමයි ලෝකෙ සිද්ධ වෙන්න ඕනේ හැමතැනම. උන්වහන්සේගේ නාමයට ගෞරව වේවා.